අයිබෝවන් සුබ දවසක්. ජීවිතය ගැන අලුතෙන් හිතන්න, ජීවිතය ගැන අලුතෙන් දකින්න, ජීවන ගෙත්තම. අපි දන්නවා කලාව, සෞන්දර්යය කියන දේවල් අපේ ඒකාකාරී ජීවිතයට එකතු වුණාම අපේ ජීවිතයට අමුතුම රසයක්, අමුතුම හැඟීමක් ලබා ගන්නට පුළුවන්. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සෞන්දර්යය තුලින් ළමා මනස දියුණු කරගන්නේ කෙසේද කියන කාරණාව පිළිබඳව. ඉතින් ඒ පිළිබඳව කතා කරන්නට හොඳම පුද්ගලයෙක් අද දවසේ අපේ මැදිරියට අපි කැඳවාගෙන ඇවිල්ලා තිබෙනවා. අපේ ආරාධනය පිළිගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ කතිකාචාර්ය පූජිත මෙල් මහත්මයා අයිබෝවන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහනට. හොඳයි. සෞන්දර්ය කියන දේ පිළිබඳව අපි කතා කරද්දී අපි දන්නවා චිත්‍ර, නැටුම්, සංගීතය, රංගන කලාව මේ වගේ බොහොම විශේෂ ශ්‍රේෂ්ඨ පරාසයක් තුළ අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව කතා කරන්නට ප්‍රථමයෙන් මම කැමති ඔබතුමා පිළිබඳව දැන හඳුනා ගන්න. ටිකක් අමාරු ප්‍රශ්නයක්. මම පන්නේ මොරටුවේ මගේ අධ්‍යාපනය ලැබුවේ මොරටුවේ වීරපුරන්න ප්‍රාථමික විද්‍යාලය සහ වේල්ස් කුමාර විදුහලේ. ඒක තමයි මගේ මූලික අධ්‍යාපනය ලැබුවේ. ඊට පස්සේ මම උත්තර විශ්වවිද්‍යාල සහ විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලයේ ඊළඟ අධ්‍යාපනය හැදෑරුවා. ඒ අතරතුර මට මුණ ගැහෙනවා නැසිගේ ආචාර්ය සෝමත සුසිංහ මහත්මිය. එතුමිය 1980 ළමා හයුම් රංගපීඨය පටන් ගන්නවා. ඒකට මම සම්බන්ධ වුණා ළමයෙක් හැටියට. ඉතින් එතුමියගේ මඟ පෙන්වීම යටතේ එතන මම සෑහෙන කාලයක් අධ්‍යාපන කටයුතුත් එක්ක යෙදුණා. කොහොම තමයි නාට්‍ය ශාස්ත්‍රයේ ප්‍රවේශ වුණා. හොඳයි. ඔබතුමාට ඔබේ දෙමව්පියන් දැනුනේ කොහොමද? ඔබේ ජීවිතය තුළ ඔබේ පියාණන් විශේෂ චරිතයක් වෙන්නට ඇති. සුවිශේෂී චරිතයක් වෙන්නට ඇති. ඒ ආభాෂය ලබා ගත්තේ කොහොමද? ඔනේ අපේ ගෘහය බොහොම විට තිබුණේ වාමවාදී ගෘහයක්. ඒ කියන්නේ වාම ලංකා සමාජ පක්ෂයත් එක්ක සහ කොමියුනිස්ට් පක්ෂයත් එක්ක ඒ වාමපක්ෂ දේශපාලනයත් එක්ක සම්බන්ධතාවය තිබුණා. මගේ තාත්තා පූර්ණ කාලීන වාමාංශික දේශපාලනයෙන් වෙච්ච ලංකා සමාජ පක්ෂයේ තරුණ සමිතියකට සම්බන්ධ වන අන්තිමේට පක්ෂයේ ප්‍රධාන ලේකම් දුරට දක්වා ගිහිල්ලා පක්ෂම සංවත්සරයක් වෙලාවේ පක්ෂ කාර්යාලයෙන් මිය ගිය කෙනෙක්. අවුරුදු 60ක් 70ක් ලංකා සමාජ පක්ෂ දේශපාලනයේ නිරත වුණා. මොරටුවේ විමර්ශන තමයි තාත්තෙන්. එතකොට මගේ අම්මත් ඔහුත් සමග දේශපාලනයේ නිරත වෙච්ච සහ 1980 ලංකාවේ වුණා ජූලි වැඩවර්ජනය. 80 ජූලි වැඩවර්ජනයේ අපේ අම්මගේ රස්සා නැති වෙලා අවුරුදු 9ක් විතර හිටියා. ඉතින් එහෙම වාම දේශපාලනයත් එක්ක අපේ සහසම්බන්ධතාවය ඉතාම ඍජුව තිබුණා. ඉතින් මටත් ඒ ආభాෂය ලැබුණා. මමත් පාසල් යන කාලෙම ශිෂ්‍ය ව්‍යාපාර සම්බන්ධ වුණා. ලංකා සමාජ පක්ෂ තම සම්මේලනයේ හිටියා. ඉතින් ඒ දේශපාලන ශික්ෂණය විශේෂයෙන්ම ලංකා සමාජ පක්ෂය ලංකාවේ එක්තරා විදියක හැරුණු ලක්ෂයක්. ලාංකීය සමාජය තුළ අද ඔබ මෙහෙම අපි හමු වෙන සමාජයක් නෙමෙයි 1935 වෙන කාලෙක තිබුණේ. කුල ගෝත්‍රයේ වශයෙන් මේ වෙන් වෙලා එක මේ බලව්වල ඇත්තෝ යනකොට කාර්යයේ තියෙන මේ සලුව අතට අරන් කනකට වැහැලා ඉඩ දෙන තිබිච්ච සමාජයක්. ඉතින් මේ සමාජ රටාව වෙනස් වෙන්නේ සම සමාජ දේශපාලනයත් එක්ක. එතකොට ලංකාවේ මධ්‍යම පන්ති උසස් මධ්‍යම පන්ති සමාජවල තරුණයෝ පිරිසක් ඉහළම අධ්‍යාපන ලැබලා ඔක්ස්ෆර්ඩ් වැනි විශ්වවිද්‍යාල අධ්‍යාපන ලැබලා ලංකාවට එනවා. එතන ආචාර්ය එන්.එම්. පෙරේරා, ආචාර්ය කොලින් ආසෙල්ලා, ලෙස්ලි ගුණවර්ධන, දුස්සර වික්‍රමසිංහ, ෆිලිප් ගුණවර්ධන, එතකොට බර්නාඩ් සොයිසා, විල්මට් ටේපේ විශාල තරුණ ප්‍රජාවක් එනවා. ඇවිල්ලා විශේෂයෙන්ම 1930 ගණන් වල මැලේරියා ව්‍යාපාරට ඍජුව සම්බන්ධ වෙනවා. සූර්යමාල් ව්‍යාපාර සම්බන්ධ වෙනවා. එතකොට මැතිවරණ ඇවිල්ලා එන්.එම්. මහත්තයා සහ ෆිලිප් ගුණවර්ධන මහත්තයා පාර්ලිමේන්තුවට පත් වෙන උන්ට කිව්වේ එන්.එම්. සහෝදරට කිව්වේ මේ පරිප්පු මහත්තයා කියලා. එතකොට මැතිවරණ යාවම කිව්වා පිලිප්පුවයි පරිප්පුවයි දෙන්නම පත් වුණා කියලා පාර්ලිමේන්තුවට. රාජ්‍යතර පාර්ලිමේන්තුවේ තිබේ රාජ්‍ය සම්මතන සභාව. ඉතින් ඒ දේශපාලන සංස්කෘතියත් එක්ක තමයි අපි හැදුනේ.
එතකොට 1953 තමයි ලංකාවේ හර්තාලය කියන එක ආරම්භ වෙන්නේ. හාල් සේරු 720ට නැග්ගුවම ලංකාව විශේෂයෙන්ම පහත රට මුහුදුකර සමාජයේ ඉන්න ජනතාව එළියට බහැලා පාරේ රේල් පේලිවල ආප්පු පුච්චුවා. ආණ්ඩු විරුද්ධව. ආණ්ඩු රැස් වෙන්නේ නැවක කැබිනට් මණ්ඩල රැස් වෙන්න පටන් ගන්න. ඒතකොට මේ 53 කාලේ තමයි මගේ පියා ලංකා සමාජ පක්ෂයේ තරුණ සම්මේලනයට බැඳේ. ඒතකොට ඌට තිබුණා හර්තාලයේ යම් කාරණාවක් කරන්න. ඉතින් ඒකත් එක්ක තමයි අපි හැදුනේ. ඒතකොට ඒ භූමිකාව ඊටම රසවත්. ඊටම හොඳ මේ රසායනතාවයක් සහිත කලා රසායනතාවයක් සහිත පිරිසක් එතනත් හිටියා. මට මතක් වෙනවා ඔස්ටි මුණසිංහ අපේ තරුපතගේ පියා. එතුමා තමයි අපේ සංස්කෘතික අංශයේ බාර වැඩ කළේ. එතකොට තිස් අබේසක මහත්තයා. එවැනි වෛද්‍ය කියලා මහත්මයෙක් හිටියා. එතකොට පීදාස් පීසේන ගුණතිලක කියලා මහත්තයෙක් හිටියා. චන්ද්‍ර ගුණසේකර මේ කඩුලාසන ඒගොල්ලෝ තමයි සංස්කෘතික අංශයේ බාර වැඩ කළේ. ඉතින් විමල් රොඩ්රිගෝ තමයි මෙවැනි අයත් එක්ක තමයි අපිට මේ මඟ පෙන්වීම ලැබුණා. ඉතින් මම හිතන්නේ තමයි රසවත් දැනුම් කතක් ඔව් පාසල. ඔව් ඔබේ ඒ දේශපාලන පසුබිමත් එක්ක ඒ ලබාගත් ආభాෂයත් එක්ක කතා කරනකොට දැන් අද අපි කතා කරන්නේ මේ සෞන්දර්ය පිළිබඳව. එවැනි පසුබිමක් තියෙද්දි එවැනි භූමිකාවක් තියෙද්දි මේ සෞන්දර්ය විෂයන් කෙරෙහි යොමු වෙන්නට උතුමා කටයුතු කළේ. අපි ඉස්සලම තේරුම් ගන්න ඕනේ මේ ලංකාවේ හුඟක් අය කියලා මේ කලාකරුවන්ට දේශපාලන දාලා නැති දෙයක් කියලා. ඒක සම්පූර්ණ බොරුවක්. ඒක සම්පූර්ණ බොරුවක්. එහෙම හිතනවා නම් ඔහු කලාකරුවෙ නෙමෙයි. මොකද හැම කලාවක පිටිපස්සෙම තියෙන දේශපාලන. හැම කලාව මම කියන්නේ පක්ෂ දේශපාලන නෙමෙයි. ඒකට වඩා පුළුල් දේශපාලන අර්ථයකින් මම කියන්නේ. ඒතර ලංකාවේ සමාජය ඕනම රටක සමාජයේ දේශපාලන හරහා තමයි කලාවේ නාප්‍රවණතාවයෙන් ගොඩනැගෙන්නේ. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් අපි කියන අසම්මත නාට්‍ය ධාරණ අසම්මත කලාව කියන. ඒක ඇති වෙන්නේ දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ. එතකොට කැමූලා වගේ සාහිත්‍ය දරුවන් කලාකරුවන් එතකොට සැමුවල් බෙකර්ලා වගේ අය එතකොට ඊජින් අයිනෙස්කෝලා බිහි වෙන්නේ ඒ අවස්ථාවේ දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ යුරෝපයේ ආර්ථිකම වශයෙන් සමාජීය වශයෙන් දේශපාලන වශයෙන් මිනිස්සු මේ නන්නත්තරලා තියෙන මොහොතක වෙනත් ප්‍රකාශයක් ඒ තිබිච්ච ප්‍රකාශයට වඩා ප්‍රබල ප්‍රකාශයක් අවශ්‍යයි කියන අදහසින් තමයි ඒ කලා ධාරාව ගොඩනැගෙන්නේ. එතකොට ලෝකේ හැමදෙම ෂේක්ස්පියර් පවා බලනකොට ඒ හැම තැනකම දේශපාලනය සහ ඒ සමාජ මේ විපර්යාසයන් එක්ක තමයි කලාව ගොඩනැගෙන්නේ. ඒතකොට කවුරු කියනවනම් අනේ මම මේ කලාකරුවෙක් මට දේශපාලන තේරෙන්නේ මන් දන්නේ මට ඔහුට වෙන්න බෑ. මොකද අපි කතා කරන්නේ අපි ජීවත් වෙන සමාජයේ මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය නාඩිය. හරි? එතකොට අපි දැන් කියන රැප් සංගීතය ගැන අපි බොහෝ විට උනන්දු දක්වනවා. දැන් වර්තමානයේ තරුණ රැප් ගැන සාකච්ඡා කරනවා. රැප් වෙන්නේ කොහෙද? දකුණු අප්‍රිකාවේ. දකුණු අප්‍රිකාවේ සටන්කාමී සංගීතය. එතකොට දකුණු අප්‍රිකානු ජනතාව තමන්ගේ ආවේගයන් තමන්ගේ පාලන තන්ත්‍රයට විරුද්ධ තිබිච්ච මත ප්‍රකාශ කරන භාවිතා කරන සංගීතයක් මේක. හරිද? එතකොට ඒ නිසා අපිට අයින් කරන්න බෑ. අයින් කරලා මෙහෙම ඉරක් ගහලා සාකච්ඡා කරන්න බෑ. එතකොට සෞන්දර්යයත් දේශපාලනයත් එකට ගහයි පොත්තයි ගහයි වගේ තමයි. එකට බද්ධ වෙලා තියෙන්නේ. හැබැයි වෙනස තිබෙන්නේ දේශපාලන ක්‍රියාදාරයන් වල අපි දැකලා තියෙන විවිධ විදිහට සන්නද්ධ අරගලයන් වලට ගිය අවස්ථා තිබෙනවා. අන්න ඒකට යන්නට පෙර කරන්න පුළුවන් ක්‍රියාවලියන් මොනවද? මේ සන්නද්ධ අරගල නිකන් අස්ති වෙන්නේ නැහැ. ඒකට හේතු සාධකයන් ගොඩක් තිබෙනවා. නමුත් සෞන්දර්යවේදියා ඊට වඩා වෙනස් පාවතක් ගන්න. වෙනස් ප්‍රකාශයක් කරන. වෙනස් විදිහට තමන්ගේ ප්‍රකාශ ප්‍රබල කරන. දැන් උදාහරණයක් ගත්තොත් ඉතාලියානු ජාතික මේ හිටපු නාට්‍යකරු දාරියෝ ඉතාලියානු මේ පාලනයට විරුද්ධව නාට්‍ය කළා. අන්තිමට ඌ ඉතාලියෙන් පන්නනවා. ඔහුගේ
බිරිඳව දූෂණය කරනවා ඒ පාලක බලන්ති. නමුත් ඔවුන් නාට්‍ය අත්හරින්නේ නැහැ. බෝවාල් කියන මං කියපු බ්‍රසීල් නාට්‍යකරුවා. ඔහු රියෝ ඩි ජනීරෝ පාලන නගර සභාවක් වගේ එකේ සමාජිකෙක් වෙලා ඉන්නවා. බර්ටෝල් බ්‍රෙෂ් හිට්ලර්ට විරුද්ධ විශාල මේ අරගලයක් කරපු නාට්‍යකරුවෙක්. චාලි චැප්ලින්ගේ The Great Dictator කියන්නේ අමුවෙම මේ ඒකාධිපතිත්වයට විරුද්ධව ඔහු සිනමාවක් ගෙනාපු නිර්මාණකරුවෙක්. එතකොට කවුරු හරි කියනවා නම් නෑ අනේ අපි මේ කලාව විතරයි කරන්නේ අපි දේශපාලන දන්නේ නැහැ. මම හිතන්නේ ඒක සාධාරණීය ප්‍රකාශන මේක තරද කපටිකමක් කියලා මට හිතෙන්නේ. ඒ කපටිකමක් කියලා ඒක හොඳ නෑ. ඒක මොකද ඒ සංවේදීතාවය තමයි අපි ප්‍රකාශය කරන්නේ. පිටු රජ පුවත් ගැන අපි ඉතිහාසයේ එක රජවරුන් ගැන කතා කළා. එතනක් තිබෙන්නේ දුටු ගැමුණු ලෑර ගැන කතා කරලා එතනක් තියෙන්නේ දේශපාලන. ඒ නිසා ඒ දේශපාලනේ බැහැරවලා සෞන්දර්යයක් කතා කරන්න පුළුවන් කියන විශ්වාසය මගේ නැහැ. මම හිතන්නේ සෞන්දර්යය දේශපාලන කියන්නේ එකට හා යාව ජීවෝ බැඳිච්ච දෙයක්. හොඳයි. තවත් බොහොමයක් දේවල් තියෙනවා කතා කරන්න. අපි ඊට ප්‍රථම විරාමයකට ගිහින්ෙමු මේ ජීවන ගෙත්තම. හොඳයි විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් ජීවන ගෙත්තම වැඩසටහන සමගින් අද දවසේ අපි කතා කරන්නේ සෞන්දර්යය තුලින් ළමා මනස දියුණු කළ යුත්තේ කෙසේද කියන මාතෘකාව යටතේ. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා පූජිතද වෙන මහතා. ඉතින් ඔබ හිතන්නේ ලංකාවේ වත්මනේ පවතින අධ්‍යාපන ක්‍රමය අවිධිමත් එකක්ද? මම මෙහෙම උත්තරයක් දෙන්නම්. 1980 මගේ ආදරණීය ගුරුතුමිය වූ සෝමතා සුසිංහ මහත්මිය නාට්‍යයක් හදන විකෘති කියලා. 82 තුනේ හදන්නේ. ඒකේ තියෙනවා ඒ නාට්‍ය ඉවර වෙන්නේ මේ කෑමට බීමට යහන වහනයට තරංගයක් නැති ලොවක් ළඟා කර දෙන්න ගුරුනි දෙගුරුනි අපට කියලා. ඕකෙන් තමයි නාට්‍ය ඉවර වෙන්නේ. ඒකේ චරිත තුනක් තියෙනවා ප්‍රියංගනී සර්ණපාල ජගත් කියලා. ප්‍රියංගනී සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුල කියන ගැහැණු දරුවෙක්. සර්ණපාල ඊටාම දුෂ්කරතාවය මැද්දේ ගමේ ඉඳන් ශිෂ්‍යත්වයක් ලබලා කොළඹට එන තරුණ පිරිමියෙක්. ජගත් ඉහළම පන්ති සමාජ ඉහළම පන්තියේ ජීවත් වෙන තරුණ. මේ තුන්දෙනාම විවිධ විදිහට මානසික ව්‍යාධියන්ට පත් වෙලා තමන්ගේ ජීවිතය යම් කිසි විදිහකට ඛේදනීය තත්ත්වයකට පත් වෙනවා. ඒකට හේතුව වෙන්නේ මේ මුළු සමස්ත විකෘති නාට්‍ය බලපු වැඩිහිටි ප්‍රජාවක් ඉන්නන උන මතක ඇති. අදත් උනත් එක තිබෙනවා මේ ලංකාවේ අධ්‍යාපනයේ ක්‍රමයේ තරඟකාරී ස්වරූපය තමයි එතුමිය ඒකේ ගෙනාවේ. මේක විවාදාත්මක කාරණා සමහරක් අය තරඟයක් නැතුව මේක කරන්න බෑ කියන. මේ තරඟය මොකටද ඉස්සෙල්ලා බලන්න. මං හිතන්නේ මම මේ ලංකාවේ ඉන්න මේ ආදරණීය ගුරුවරු සියලු දෙනාට උගන්වපු දැන්ටත් උගන්වන මේ ගුරුවරු ඊටාම දුෂ්කරතා මැද්දේ තමයි මේක කරන්නේ. විශේෂයෙන් අපි දන්නවා දුෂ්කර පළාත්වල ඉන්න වර්තමාන උනත් ඊටාම හොඳ ගුරු ප්‍රජාවක් මුළු ජීවිතය මුළු කාලෙම ළමයින්ට කැප කරලා ඒ සිලබස් කවර් කරමින් ඒවා අධ්‍යාපනය කරමින් ළමයින්ට උදව් කරන ගුරු ප්‍රජාවක් ඉන්නවා. එතන නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. දැන් බලන්නකෝ එක පන්තියකට ළමයි 35ක් ඉන්නවා. දැන් එකත් වැඩි කරන්න කියලා කියනවා. දැන් මේ 35 දෙනා අපි ගමු සාමාන්‍යයෙන් පළවෙනි පන්තිය දෙවෙනි පන්තිය දැන් මේ දරුවෝ උදේ 7 මාට එනවා. හරි 7 මාරේ ඉඳන් අඩුම ගානේ 12 මාරේ 11 මාරකම් ඉන්නවා. ඒක ගුරුතුමියයි ඉන්නේ. හරි දැන් මේගොල්ලන් තියෙන වැඩ කන්දරා බලන්න. ශිෂ්‍යත් එක්ක පරිසරයේ තියෙන ගණිතයේ තියෙන ගොඩක් තියෙනවා. මේක ගුරුතුමියක් තමයි කරන්නේ. සමහර දෙන්නෙක් ඉන්නවා. දැන් ළමයි 35 දෙනෙක් කියන්නේ මනස් 35ක්. ආකල්ප 35ක් චර්යාවන් 35ක් පරිසර 35ක් මේක ඊටාම අමාරු වැඩක්. හරිද? ඊට පස්සේ ගුරුවරුන්ට තියෙනවා නොඑක් දේවල් පුරවන්න සිලබස් කවර් කරන්න තියෙනවා නොඑක් දේවල් උන්ට රාජකාරී මාෂ ඇත්තම අවිවේකී කියන්නේ ඊටාම හිර වෙලා ඉන්නේ ඒ ගුරු ප්‍රජාවත්.
කියන්නේ උන්ට මේ ගැන්වීමට අමතර නොඑක් දේවල් තිබෙනවා පරිපාලනය. එතකොට ඊට පස්සේ කියනවා ප්‍රතිඵල පෙන්වන්න ඕන. ප්‍රතිඵල පෙන්වන්න. ඒ ප්‍රතිඵල පෙන්වුවොත් තමයි ගුරුවරයාගේ දක්ෂතාවය තීරණය කරන්නේ. තීරණය. හරි? එහෙම තමයි මේක වෙන්නේ. එතකොට මේව කවුද තීරණය කරන්නේ? එතකොට මේව අපි තීරණය කරන්න ඕනේ කවිය මේ අපි ජීවත් වෙලා ඉන්න පරිසරයත් එක්කනේ. දැන් උදාහරණයක් හැටියට අපි නිකන් බලමු මගේ මිත්‍ර ඉන්දික ෆර්නෑන්ඩු හදපු චිත්‍රපටයක් තමයි හෝගානා පුඹුල. ඒකේ මුල්ම ආරම්භ වෙන්නේ හද්ද පිටිසර පාසලකට ලෝක බැංකුවෙන් පියානෝ එකක් හම්බෙනවා. දැන් ගුරුවරයෙක් නැති මුල් ගුරුතුමා පමණක් ඉන්නේ. හරියාමං වැසිකිළියකුත් නැති. එහෙම පාසලකට ලෝක බැංකුවෙන් ලොකු පියානෝ එකක් හම්බෙනවා. ඒ පියානෝ කර තියාගෙන එනවා. නේ? දැන් මේක තමයි වෙලා තියෙන්නේ. අපි ලෝකේ අපි පිළිගන්නා ෆින්ලන්තේ තමයි හොඳම අධ්‍යාපන ක්‍රමය. ඇයි ෆින්ලන්තේ හොඳම අධ්‍යාපන ක්‍රමය උනේ? දැන් අපේ ලංකාවේ ගමයි පන්සලයි හැබැයි දාගමයි කියන සංකල්පය තමයි උනේ. ඒකෙන් කරේ අකුරු කියවීම උනේ පන්සල හරහා. දැනුම නිර්මාණය වුණේ පන්සල හරහා. අපි වැලිපිල්ලේ අකුරු ඇඳලා. අපි ඊට පස්සේ ගල් ඇලියක අකුරු නෑ වැලිපිල්ලේ අකුරු අඳින එක තමයි ප්‍රධානම දේ හොඳම දේ. ඒක ළමයාගේ අපි අර අධ්‍යාපන සංකල්ප තුනක් තියෙනවා 3H කියලා. head, hand, heart. මේක තමයි අපි පදනම්. හැබැයි අපි ලොකු මිත්‍යාවකට ගියා පසු කාලීනව මේ ලෝක බැංකුව හෝ වෙන බටහිර කේන්ද්‍රීය දේවල් වලින් දෙන දේවල් තමයි නියම වැඩේ. ඒක පොස්සේ තමයි යන්න ඕනේ. අපි ළමයි ඉක්මනට අවුට් කරන්න ඕනේ, රිසල්ට්ස් ගන්න ඕනේ. මෙහෙම ලෝකෙ අල්ලන්න කියන්නේ. ලෝකෙ අල්ලන්න අවශ්‍යතාවයක් නැහැ. ලෝකෙ ඇල්ලෙනවා ඉබේම. අපි හරට ගියොත්. ඉතින් ඒකෙන් අන්තිමට උනේ දැන් අද වෙනකොට ළමිනුත් දුවනවා, දෙමව්පියොත් දුවනවා, මුළු සමාජ සංස්ථාවම දුවනවා. විවේකයක් නැහැ. grade 5 ශිෂ්‍යත්ව දිහා බලුවොත් ඒක දෙමව්පියන්ගේ අම්මලාගේ විවාහයක් කියලා දැන් මොකක් අය වුණාට නේද? පුංචි ළමයි මේ කරේ තියාගෙන දුවනවා. හරි. දැන් ඊට පස්සේ O level, A level. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගියොත් විශ්වවිද්‍යාලෙ ඉක්මනට ගියරකපුවන් කසාදෙප. එහෙම නැත්නම් A level පාස් වෙච්ච ගමන් ඉක්මනට ප්‍රයිවට් යුනිවර්සිටි එකක හරි මොකක් හරි කරනවා. O level පාස්. මේ හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් ඉක්මනට දෙයක් ගන්න ඕන. ඉක්මනට දැන් සමාවෙන්න මම මේ කවුරුත් විවේචනය කරනවා නෙමෙයි. දැන් ඔය සමහර භාවනා පන්තිත් වෙන ඉක්මනින් සෝවාන් භාවය එහෙම කරන්න බෑනේ මේ වැඩේ. සමාජවාදී තියෙනවනේ. ඔව්. එහෙම කරන්න බෑ. මේකට කාලයක් යනවා. නේ? දරුවෙක් ආන්තාවක අම්මගේ කැබට ඇවිල්ලා මාස 10ක් ගිහලා ඒක දසමා සූර්යකත්වය කියලා කියන්නේ. ඊට පස්සේ දරුවා එළියක් වෙනවා. ඊට පස්සේ එහෙම ඒක ස්වභාව ධර්මයේ ලෝකයෙන් අපිට දීලා තියෙනවා. ඒතර ඒවෙන් අපි ඈත් වෙලා වෙන දේවල් වලට ගියාම තමයි මම හිතන්නේ මේ ප්‍රශ්නේ මුතුනේ. විශේෂයෙන්. එතකොට සෝමත සුමසිංහ මහත්මිය මේ ප්‍රශ්න දැක්කේ 1980 ගණන්. අද වෙනකොට 2021 දශක ගණනාවක් කියන. දැන් එදාට වඩා මේ ප්‍රශ්නය විශාල තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. අද ඒක සංගතේ කොරෝනා වසංගතයටත් වඩා මුළු සමාජගත වෙලා තියෙනවා. ඒක නිකන් අපි කොහෙද යන්නේ මොනවද කරන්න කියන නිකන් හැලහුල්මක් නැති තත්ත්වයක්. දුවනවා හැමතිස්සෙම පන්තියක් හැමතිස්සෙම දෙයක්. දැන් සෞන්දර්යයට ළමයි යොමු කරනවා, ක්‍රීඩාවටත් යොමු කරනවා. ඒ හැමෝම බලන්න සහතිකයක් ගන්න. මේ විෂයත් එක්ක ඇනිලා විෂයත් එක්ක ඉඳලා විෂයත් එක්ක පොඩ්ඩක් කාලය ගත කරලා නාට්‍යකරුවෙක් හම්බෙලා නැත්නම් ලේඛකයෙක් හම්බෙලා ක්‍රීඩකයෙක් හම්බෙලා පිටතේ දැන් අපේ මඩාල්ල ළමයි කී දෙනෙක් ඉන්නවා. ගස් නගින ළමයි කී දෙනෙක් ඉන්නවා. මට පෞගිය අවුරුද්දක දවසක හම්බුණා එක්තරා ආයතනයක මේ දරුවන් කීප දෙනෙක් වැඩක් කරා. ඉතින් මේ කොළඹ ආශ්‍රිත
එතනට ගියාම මේ දරුවන්ගේ වැරද්දක් නෙවෙයි මම මේ කියන්නේ. දෙමව්පියගේ වැරද්දකුත් නෙවෙයි මේක සමාජයෙන් සිදු වෙලා තියෙන දෙයක්. ඉතින් අපි ගියේ ශාලාවේ පුටු තිබ්බනේ. අපි බිම වාඩිුණා බලන්න. අපි කිව්වා ඒගොල්ලන්ට බිම වාඩි වෙන්න. මේ සාමාන්‍යයෙන් 8 වෙනි පන්තියේ 9 වෙනි පන්තියේ 7 වෙනි පන්තියේ ළමයි. එළමනේ බිම වාඩින් තේරෙන්නේ. ඒගොල්ලෝ පුදුම වෙන බුදු බිම වාඩි ඉන්නේ. ඒතර එහෙම වෙන්නේ කොහොමද? ඇයි එහෙම වෙන්නේ? එතකොට අපි දරුවන්ට දොස් කීම නෙමෙයි මෙතන වෙන්නේ. මෙතන වෙන්න ඕනේ ඇත්තෙන්ම මේක තීරණය කරන යම්කිසි තලයක් තිබෙනවා. යම්කිසි කොහේ හරි තීරණ ගන්න උදවියක් ඉන්නවනේ නේද? ඒ උදවියට තේරුම් ගන්න ඕනේ මේ අපි තාගෝර්තුමා කියවනේ ලස්සන කතාවක්. මගේ නිවසේ දොරගුළු විවෘත කරන්නේ මේ අවට සුළඟට ඇතුළට වෙන්න. නමුත් නොවැටි සිටින්නත් වග බලාගන්න. අපේ ලෝකෙන් ඈත් වෙලා ඉන්නත් බෑ. අපි ලෝකයේත් එක්ක සහසම්බන්ධතාවය තියාගන්න ඕනේ. හැබැයි ඒ සහසම්බන්ධතාවය තියා ගැනීමේදී අපේ අනන්‍යතාවය, අපේ සංස්කෘතිය, අපේ මිනිස්සුගේ ජීවන රටාව, විශේෂම ජීවන රටාව. අපි බොහොම සරල ජීවන රටාවක් එක්ක හැදිච්ච මිනිස්සු. ඒ අපිට විවේකයේ තිබ්බ නිසා තමයි අවුකන බුදු පිළිමේ අපේ මිනිස්සු නෙලන්නේ. අපේ විවේකයේ තිබ්බ නිසා තමයි සීගිරියේ විදුසිතුවන් හැදෙන්නේ. කැටපත් පවුරක් හැදෙන්නේ. සංදේශකාවය ඇති වෙන්නේ. ඒ නිසා මේ අපි මේ නිකන් මේ බොහොම කිසිදු දෙයක් දන්නේ නැති මේ නිකන් අපි කියන්නේ නිකන් හරිම වනචාරී එහෙම මිනිස්සු ටිකක් නෙමෙයි අපේ මේ ශ්‍රී ලාංකික මිනිස්සු. ඊටාම හොඳ සංස්කෘතියක් තිබෙන මේ පදනමක් තිබිච්ච රටක් මේක. හැබැයි මේ යටත් උජිසේ සමයේ වුණත් දැන් උදාහරණයක් හැටියට සිරිත් මල් දම කියන පොත 1800 ගණන් වල 1900 ගණන් වල ආපු පොතක්. ඒක මොහන්දිරම් කියලා මහත්මයා ලියන්නේ. ඒක ඒ වකවානේ ගුරු අත්පොතක් කියලා තිබිච්ච පොතක්. හැම ගුරුවරුන්ගේ ගුරු අත්පොතක් ඒක. ඒක මම හිතන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මුද්‍රණය කුප්පල සංස්කෘති අමාත්‍යාංශයේ අධ්‍යාපන. ඒකේ පෙරවදනේ තිබෙනවා. ඒ ගුරු අත්පොතක්. ඒතකොට එහෙම මිනිස් හිටියා. එහෙම අධ්‍යාපනයක් අපිට තිබුණා. හැබැයි මේව ඔක්කොම උඩු යටිකුරු වෙනවා. එක එක කාලේ එක එක මේ ජාත්‍යන්තර තලයන් එන ෆන්ඩින් එක්සෑම් ෆන්ඩින් ප්‍රොසෙස් තියෙනවා. මේ ආධාර දෙන වැඩසටහන් තියෙනවානේ. ඒතර ඒගොල්ලෝ කියන මෙන්න මේවා දැන් තමයි ඉංග්‍රීසි ගන්නනවා. දැන් උලන් ගන්නන්න ඕනේ කම්පියුටර්. දැන් ගන්න ඕනේ මේක. ඒකට තමයි හදන්නේ. දැන් ඒක අපිට කොච්චර වැදගත්ද? අපේ භූමිකාව ඒකද? අපි ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. ඕන දෙයක් අපි බාර ගන්න. හැබැයි අපි එහෙම නෙමෙයි. මම හිතන්නේ අපි ඊට වඩා මධ්‍යස්ථ සිතින් මේක අපි කලමනාකරණය කරන තිබිච්ච මොහොත අපිට මිස් වුණා. ඒකේ විපාක තමයි අපි දැන් මේ තරංකාරී අධ්‍යාපනය පුද්ගලික නම් පිළිගන්න දෙයක් නෙමෙයි. අපිට හිතෙන්නේ ඒකෙන් ලොකු විවසනයකට අහිංසක දරුවෝ දෙමව්පියෝ සමාජය පත්ලා තියෙනවා. ඔව්. ඒ විවසනයෙන් දරුවා බේරගන්න, ළමයා බේරගන්න ඔවුන්ගේ මනස දියුණු කරන්න මේ සෞන්දර්යාත්මක දක්ෂතා, සෞන්දර්යාත්මක හැකියාවන් අපි අනුකූල කරගන්නේ කොහොමද මේ දේවල්? ඔව් දැන් සෞන්දර්ය කියන විෂය තුළ අපි යෙදලා ඉන්න භූමිකාව තමයි නාට්‍ය රංගකලා. තවත් විෂයන් තිබෙනවා. ඒවල වෙන කරනවා. නමුත් අපේ විෂය තමයි නාට්‍ය රංගකලා. අපි බොහෝ විට උත්සාහ දරන්නේ එඩියුටේන්මන්ට් කියලා විෂය ධාරාවක් තියෙන එක අපේ ලංකාවේ තියෙන දෙයක්. මේ විනෝදාස්වාදයේ තුලින් අධ්‍යාපනය ලබා දෙන්න කොහොමද? එඩියුටේන්මන්ට්. දැන් ඕකේ තව මුල් කොටසක් තිබෙනවා මේ බ්‍රසීලියානු අධ්‍යාපනවේදියෙක් හිටියා පාලෝ ෆියරි කියලා. එතුමා ලිව්වා පැඩොලොජි ඔෆ් ඔප්‍රෙස් කියලා මේ පීඩිතයන් සඳහා වූ අධ්‍යාපනය. ඊට පස්සේ ඒක පදනම් කරන් මේ ඔගස්ටෝ බෝල් කියලා නාට්‍යකරුවෙක් ඔහු කළා මේ theatre for oppress කියන්නේ පීඩිතයන් සඳහා රංග භූමිකාව කියන එක.
දැන් අපිට ඔය ඒ ශෛලියත් අපේ ශෛලීනුත් එකතු කරගෙන අපි විශේෂයෙන්ම අපි හිතන්නේ නාට්‍ය හා රංග කලාව කියන විෂය ධාරාව පදනම් කරමින් කොහොමද ළමයින්ගේ පෞරුෂත්වය අපි ගොඩනගන්නේ? කොහොමද ළමයින්ගේ නිර්මාණශීලීත්වය ගොඩනගන්නේ? කොහොමද කතන්දරයක් කියන්නේ? කොහොමද අපි ඇහුම්කන් දෙන්නේ? විශේෂයෙන් කාටත් ඇහුම්කන්. ඊළඟට අපි කොහොමද නාට්‍ය කියන විෂයේ සුවිශේෂත්වය තමයි ඒක තනියෙන් කරන්න වැඩක් නෙමෙයි. අවමතර අපි කියමු වන් ඇක්ට් ප්ලේ එකක් කියලා එක නළුවෙක් රංගපෑවත් උට ප්‍රේක්ෂකාගාරයක්. ඒ නිසා උට තනියම කරන්න පුළුවන් නෙමෙයි. අඩුම ප්‍රේක්ෂකාගාරයක්වත් උට ඕන. ඒ නිසා නාට්‍ය කියන විෂයේ තියෙන සුවිශේෂිත භාවය තමයි එකතු වෙලා වැඩ කරන්න වෙන්නේ. එතකොට එකතු වෙලා වැඩ කරනකොට ප්‍රශ්න. ඒක ස්වභාවයෙන් අදහස් එකග වෙන අය ඉන්න, අදහස් එක වෙන්නේ නැති අය ඉන්න. හැබැයි අවසානයේදී මොනෝ ක්‍රමවේදයකින් යම්කිසි එකකතාවයකට පත් වෙන්නත් ඕනේ. නැත්නම් නිර්මාණයක් කරන්න බෑ. ඒ විනය ඇති කරනවා නාට්‍ය රංග කලාව. එතකොට දැන් අපි නිරත වෙලා ඉන්න විෂය ශාස්ත්‍රයෙන් අපි හුඟක් කරන්නේ දරුවන්ට මෙන්න මේ soft skill මේ ආදී වූ ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට අවශ්‍ය රසවින්දනය, නිර්මාණාත්මක කුසලතාවයන්, ඊට අදාළ වූ අධ්‍යාපනය, කතන්දරයක් කියන්න කොහොමද? ඒක හදාගන්නේ කොහොමද? ඒක නැවත ප්‍රතිනිර්මාණය කරන්න කොහොමද? ඒ ආදී වූ කොටස් තමයි අපි මුගම්ම අවධානය යොමු කරන්නේ. හොඳයි. ඒ අනුව තමයි සෞන්දර්යය තුළින් ළමයාගේ මනස දිනු කන්ද අපි මනස තේරුම් ගන්නේ කොහොමද දරුවෙක්ගේ? ඒ කියන්නේ දැන් රංග කලාව පිළිබඳව ඔබතුමා කතා කරනවා. දැන් රංග කලාවට අකමැති කෙනෙක් ඉන්නත් පුළුවන්. රංගපාන්න අකමැති ලැජ්ජාශීලී ළමයෙක් ඉන්න පුළුවන්. ඉතින් දැන් මේ ඔබතුමා කතා කරන විදිහට මේ සෞන්දර්යාත්මක දේවල් තිබෙන සෞන්දර්යාත්මක දේවල් තුලින් අධ්‍යාපනයත් ඒ වගේම ළමයාගේ මානසික කුසලතාව වර්ධනය කරගන්න හැකියාවක් ලැබෙනවා. නමුත් මේ තුලින් පමණක්ම ආකල්ප ගොඩනගන්න පුළුවන්ද දරුවන්ගේ මනස අඳුනගන්නේ කොහොමද? නෑ මම හිතන්නේ සෞන්දර්යයෙන් පමණක්ම කරන්න පුළුවන් කියලා. ඒක තමයි ක්‍රීඩා සානිත් විෂයන් තියෙනවා. නම් දැන් අපි නිරත වෙලා තියෙන්නේ සෞන්දර්ය නාට්‍ය විෂයත් එක්කනේ අපේ වැඩ කරන්නේ. ඒක දැන් අපි තුමු දැන් ඔබ කිව්වා වගේ කෙනෙක් එක දරුවෝ සාහිම දරුවෝ එනවා. ඇවිල්ලා ඒගොල්ලෝ මුල් දවස්වල එන්නේ නැහැ සම්බන්ධ. උන්න පත්තර වෙලා ඉන්නවා. ඉතින් අපිත් එහෙම පැත්තට වෙලා ඉන්න දෙනවා ඒගොල්ලන්ට. අපි බලපෑම් කරන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ දවස් 2ක් 3ක් එහෙම ගියාට පස්සේ ඒගොල්ලෝ ක්‍රමානුකූලව අර අනිත් ළමයි එක්ක එකතුල වැඩ කරන්න එනවා. ඉතින් අපි වැඩ කරන අපි පොඩි සංවිධානයක් තිබෙන ශෛලී කියලා. ඒ සංවිධානයත් අපි එකතු ඒ ශෛලී එක්ක තමයි අපි වැඩ කරන්නේ එකතුව. ඉතින් අපි හුඟක්ම උත්සාහ කරන්නේ ළමයිට බලපෑම් කරන්න. ඔයා මේක කරන්න ඕනේ. එන්න මේක කරන්න. ඇයි බලන් ඉන්නේ? කාලනාස්තින ප්‍රශ්නයක් නැහැ. එයාට ඕනේ යා නොකර ඉන්න නම් නොකර පුළුවන්. ඔබ අපිට වෙලාව තියෙනවා ඒකට කැප කරන්න. අපි ඉන්න මේ අපි මේ හැම වැඩසටහනක් අපි හදලා තියෙන්නේ එක එක ළමයිගේ මානසික මට්ටම. අපි උදාහරණයක් හිතමු අපි දැන් පාසල් වලටත් අපි සාමාන්‍යයෙන් ওই නොමිලේ ගිහිල්ලා නායකත්ව පුහුණු වැඩසටහන අපි කරනවා. දැන් අපි හිතමු උසස් පෙළ ඉන්න දරුවන්ගේ මානසිකත්වයත් සාමාන්‍ය පෙළෙන දරුවන්ගේ මානසිකත්වයත් පහේ පන්තියෙන් පල්ලෙහා ඉන්න දරුවන් පහේ පන්තිය ඊට පල්ලෙහා ඉන්න දරුවන් මානසික වෙනස්. ඒකට අපි අර එකම එක හැමතැනම දාන්න බෑ. හරි. දැන් ඔය මම කියපු එඩියුටේන්මන්ට් කියන කාරණාව අපි ආයතනවල විධායක ශාස්ත්‍රයේ අයත් එක්ක තරුණයන්ට කර්මාන්තශාලා මේ රැකී ආරක්ෂාවල නිරත වෙච්ච මේ ප්‍රජාවත් එක්ක වෘත්තීන් වශයෙන් මේ වෘත්තිකයන් එක්ක අපි කරනවා. හැබැයි පසුබිමම අපි මොකක්ද කියලා තේරුම් ගන්න, ඔවුන්ගේ අවශ්‍යතාවය මොකක්ද කියලා තේරුම් ගන්න. එහෙම බලලා තමයි අපි මේ වැඩසටහන හදන්නේ. ඒ හැම වැඩසටහනක්ම එකම දේ හැමතැනම යොමු කරන්න බෑ. ඒකේ ඔවුන්ගේ පසුබිමත් එක්ක තමයි ඒක වෙන්නේ. හැබැයි මූලික දේ තමයි කොහොමද අපි සාමූහික වැඩ කරන්නේ? කොහොමද අපි මේක අපි තුමු කවියක් රස වින්දනය කරන්නේ? අපි චැප්ලින්ගේ චිත්‍රපටය බලලා චැප්ලින් චිත්‍රපටය ගැන අපි කොහොමද කතා කරන්නේ? ඒක ඔයා කියව ගන්න එක විදිය, මම කියව ගන්න එක විදිය, තව කෙනෙක් කියව ගන්න එක විදිය. ඒක
කවුත් ඔයා හරි මම වැරදි තව කෙනෙක් හරි වෙන්නේ නැහැ. ඇඟිලි පහයක වගේ නෙමෙයි. ඒ අදහස් අවශ්‍යයි. ඒ අදහස් විවිධ අදහස් ඕනේ. ඒතොර ඒ අනුව තමයි අපි ඒක කියවගන්නේ. චැප්ලින් හදපු අදහසම වෙන්න නොවෙන්න පුළුවන් තව කෙනෙක් හිතන්න. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඒක කියව ගන්න කොහොමද කියන එක තමයි අපි වැදගත්. ඒ කියවීමයි අපිට වැදගත්. ඒ අදහස් ප්‍රකාශය තමයි අපිට වැදගත්. හොඳයි, තවත් බොහෝ දේ තිබෙනවා කතා කරන්න. අපි සූදානම් මින් අනතුරු කතා කරන්න ළමයා සෞන්දර්ය ශාස්ත්‍රයකට යොමු කරනවා නම් දෙමව්පියන්ගේ එහි තිබෙනා වූ ක්‍රියාමාර්ග මොනවද, දෙමව්පියන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන දේ පිළිබඳව කතා කරන්න සූදානම්. ඊට ප්‍රථම අපි කෙටි විරාමයක් අරගෙන ඉමු. මේ ජීවන ගෙත්තම. හොඳයි, විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් ජීවන ගෙත්තම වැඩසටහන සමගින් අද දවසේ අපි කතා කරන්නේ සෞන්දර්ය තුලින් ළමා මනස වැඩි දියුණු කරන්නේ කෙසේද කියන කාරණේ පිළිබඳව. ඉතින් දැන් ඔබ දන්නවා මේ කාල සීමාව තුළදී අපි ඉතාමත් අසීරු තත්වයකට පත් වෙලා තිබෙනවා පවතින COVID-19 ව්‍යසනකාරී තත්වය නිසා. අපිට තැන් යන්න විදිහක් නැහැ. අපි නිවසටම වෙලා ඉන්නට වෙලා තිබෙනවා. අධ්‍යාපන කටයුතු කරන්නේත් අපි මාර්ගගත ක්‍රමයට නිවසේ සිට. ඉතින් මේ තත්ත්ව නිසා ළමා මනස යම් කිසි තත්වයකට ව්‍යාකූලභාවයකට පත් වෙලා ඇති. නමුත් හොඳම දේ ළමයින් ගෙදර ඉන්නේ දෙමාපියොත් එක්ක. ඉතින් ඔබතුමාට අදහසක් ඇති දැන් ළමයා සෞන්දර්යාත්මක පැත්තට අපි යොමු කරන්නත් ඕනේ. ළමයාට එළියට යන විදිහකුත් මේ දවස්වල නැහැ. ඉතින් දෙමාපියන්ට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවා හරි ඇති. දෙමාපියන් මූලික වශයෙන් කරන්න ඕනේ තමයි ළමයි එක්ක මේ එකතු වෙලා වැඩ කරන්න. දැන් අපේ දැන් ඔවුන්ට ඉඩකඩ දෙන්න ඕනේ හැමදේම කරන්න. ඒ කියන්නේ හැමදේම කියන මම අදහස් කරන්නේ ඔවුන්ගේ ප්‍රකාශනයන් ඉදිරිපත් කරන්න. දැන් අපි උදාහරණයක් ගමු. දැන් බිත්ති වල අඳින ළමයි දැන් කො නවත්තන්න ගියොත් ලොකු ප්‍රශ්නයක්. ඇයි අපි නවත්තන්නේ? ඒ ළමා කාලේ අඳින්න ඕනේ. ඒක කතන්දර කියන්න ඕනේ. ළමයි අම්මලාට තාත්තලාට ළමයිට කතන්දර කියලා දෙන්න පුළුවන්. ඒ කතන්දර ළමයාට රංගපාන්න නැත්නම් අඳින්න, ඒක ගැන සින්දු ලියන්න කොච්චර ඇක්ටිවිටිස් අපි ඉස්සර තිබුණානේ. දැන් අපි කියන ඔය පැදුරු පාටි කියන මේ පාටි කියලා දැන් අපි කියන දේ ඉස්සර අපේ ගෙවල් වල තිබිච්ච දේවල්නේ. හවසට ගමේ සාමාන්‍ය කීපදින වැඩි හිටියෝයි ළමයි ඔක්කොම ඉස්සලා පොඩි සින්දුවක් කියනවා. සර්විනාවක් කියලා කියනවා. ඔක සුතිය බලන්නේ නැහැ. ඒකේ අර විනෝදාස්වාදයක පොඩි මොන එකතු වීම තමයි මූලික වශයෙන්. අද එක පැත්තකින් මේ කොරෝනා වසංගතයත් එක්ක දූදරු සම්බන්ධතාවයන් සහ දරුවන් සමග ගත කිරීමේ කාලේ වක් ලැබිලා තියෙනවා. ඒතකොට ඒක තුල ළමයාට මේ සෞන්දර්යයෙන් අධ්‍යාපනයක් දීම හැකියාවක්. ඒකක් තමයි විශේෂයෙන්ම අපි ඉවතලා යන දේවල් වලින් මොනවද කරන්න පුළුවන් නිර්මාණ. ඒතකොට වගා කිරීම කරන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට මගේ මිත්‍රෙක් එක්තරා අවස්ථා කීපයක් තමයි මම හිතන්නේ තායිලන්තයේ මම හරියටම දන්නේ නැහැ. දැන් ෆින්ලන්තෙත් එහෙම තියෙනවා. ෆින්ලන්තයේ උදාහරණේ හොඳම අධ්‍යාපන ක්‍රමය කියන්නේ ඒත් නිරන්තරයෙන්ම පන්ති කාමරේ නෙමෙයි උන්ගේ අධ්‍යාපනය කරන්නේ. උන්ගේ අධ්‍යාපනය දෙන්නේ එලි මහනේ. ගස් කොළන් වල දියැලි වලට යනවා එහෙම. ඒතකොට අපිට දැන් පරිසරයත් එක්ක සීමා සහිතවනේ අපිට කරන්න පුළුවන්. හැබැයි අපිට ගහක් වාගා කරන්න බැරි කමක් නැහැනේ. රැයට තරු බලන්න පුළුවන්. දැන් අපිට කලාමැදිරි ළමයි දැකලා නැති ළමයි ඉන්නවා ලංකාවේ. නේ? එතකොට අපි මකුළුව දැකලා අපි ඉස්සර මේ ඉරටු වලට බත්තට ගාන ඌලන්න බත්තට දෙනවා. දැන් අපි කරනවාද ඒක? දැන් මේක නැවත ඇති කරන්න පුළුවන්. කියන්නේ ගුහාශ්‍රිත දේවල් කොච්චර දේවල් තිබෙනවද? පොළ බෝට් හදන්න පුළුවන්. පත්‍ර කොළින් බෝට් හදන්න පුළුවන්. නිර්මාණ කරන්න පුළුවන්. ආක දාන කොච්චර දේවල් තියෙනවා. අපේ ගෙවල් වල පොල් මුඩු, පොල් කටු, හනසු කෑලි, ටින් කෑලි, ප්ලාස්ටික් වතුර බෝතල් සද්ද ඇති කරන්න පුළුවන්. දැන් අපි නිතර කරන එකක් තමයි මේ අහක දාන දේවල් වලින් සංගීත සංදවනයක් ඇති කරන්න කොහොමද? අපි කරන අපේ කණ්ඩායම එක්ක විවිධ සංදවලින් ඇති කරන. තාලෙට ටින් කෑලි, බෙලෙක් කෑලි, පාසල් බෝතල් කෑලි, පොල් කටු සංදවන. සින්දුවක් සින්දුවේ සින්දුවට මියුසික් කරන්නේ ඒ භාණ්ඩ වලින්. හරි.
එතකොට අපිට ඒ වගේ විකල්ප දේවල් ගොඩක් කරන්න අවකාශය හැදිලා තියෙනවා මෙතන. වෙලා තිබෙන්නේ අපි ටිකක් ඒකට යන්න අකමැති. මොකද ඒක පොඩ්ඩක් කරදරකාරී දෙයක්. ළමයෙක් අර මට මතක් වෙන්නේ අපේ හිටපු හොඳම ළමා චිත්‍ර ශිල්පිනියක් වූ රසීගේ ආචාර්ය සිබිල්ලතිසිංහ මහත්මිය නිතරම කියන කාරණාවක් තමයි මා තුළ ළමයෙක් ජීවත් වුණා කියලා. මා තුළ ළමයෙක් ජීවත් වෙනවා. ඒතකොට මේ ළමයා තමයි හැමතිස්සෙම එයාගේ මේ චිත්‍ර වලින් සිබිල්ලතිසිංහ මහත්මියගේ චිත්‍ර වලින් ආවේ. ඒතකොට අපේ ගුරුතුමිය තුලත් එහෙම දෙයක්. ඒතකොට ඒ කොහොමද වෙන්නේ? ඒ ළමයාව මරුවේ නෑ ඒගොල්ලෝ. ඒ ළමයාට ඉඩ දුන්නා. ඒ ළමයා ඉඩ දුන්න නිසා තමයි නිර්මාණ කරන්න ප්‍රවේශ වෙන්නේ. ඒතකොට ඒගොල්ලෝ ළමයි එක්ක වැඩ කරනකොට උන් ළමයි හා සමානව බිම වාඩිලා ළමයි එක්ක වැඩ කරනවා. අන්න ඒ අපේ කාර්යබහුල ජීවන රටාවල් වලින් අපි පොඩ්ඩක් විදිලා එතනට යන්නේ. එතන ටීවී එක දිහා බලන් ඉන්නකට වඩා එතනට ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න. සෙල්ලම් ගෙවල් දාන්න පුළුවන්. ගස් උඩ ගෙවල් හදන්න පුළුවන්. නොඑක් දේවල් කරන්න පුළුවන්. කරන්න ඕන නම් ගොඩක් දේවල් තිබෙනවා. හැබැයි අපි දැන් උදාහරණයක් හැටියට අර කලදාසි කොටු හදලා පොඩි ෆින්ගර් පපට්ස් කියලා එකක් තියෙනවා. ෆින්ගර් පපට්ස් පාවිච්චි කරන්න පුළුවන් කතන්දර කියලා. නේ? අර සෙලුලයිට් කැලියන් චිත්‍රපට හදන්න පුළුවන්. දැන් ඕන දැන් සෙලුලයිට් නැහැ දැන් අපිට දැන් පොඩි කැමරාස් වලින් මේ ෆෝන් වලින් හදන්න පුළුවන්. නව තාක්ෂණය අපිට භාවිතා කරන්න පුළුවන්. ඒක කරන ළමනුත් ඉන්නවා. දැන් අපි දැක්ක පහුගිය දවස්වල දුරස්ථ ඔන්ලයින් ක්‍රමයට නාට්‍ය පුහුණු වෙන චිත්‍රපටි කරපු නිර්මාණකරු ඉන්නවා. ඒ වගේ දේවල් අපිට භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඒක දරුවත් සමග දෙමව්පියෝ එකතු වෙලා කරන වැඩක් වෙනවා නම් තමයි ඒක ගොඩාක් රසවත් වැඩක් වෙන්නේ. ඒකේ මේ ප්‍රමිතිය නෙමෙයි ඒක අර channel අපි දැන් උගාම මේ තිබෙන්නේ මේ ඔක්කොම YouTube channel එක හදාගෙන එහෙම දෙයක් හදාගෙන එහෙමට වඩා අර sharing එකක් තමයි වෙන්නේ. වෙනද පොළ ආක්‍රමණයකට වඩා එකත් තරංගයක් කරන්න නැතුව වෙන විදිහට මේ දේවල් අපිට භාවිත කරන්න පුළුවන් නම් වඩාත් ලස්සනයි. හොඳයි. ඒ පිළිබඳව කතා කරන අතරවාරයේම අප දන්නවා ලංකාවේ ළමා නාට්‍ය කලාවේ මවල සිට අපි හඳුන්වනවා සෝබනතා සුබසිංහ මහත්මිය. ඉතින් ඇයගේ ඒ ගුරු සෙවනේ සිසුවෙක් ඔබතුමා ඒ වගේම සම්මානලාභී රංගදරයෙක්. මම අහන්න කැමති මේ වගේ ප්‍රශ්නයක්. ලංකාවේ ළමා නාට්‍ය ළමා වේදිකා නාට්‍ය කොයි වගේ තත්වයකද මේ විදි තියෙන්නේ? නෑ ඇත්තටම අද ළමා නාට්‍ය ශාස්ත්‍රයේ ළමා නාට්‍ය කරන තරුණ පිරිසක් ඉන්නේ. ඒක ඉතාම ප්‍රශස්ත කාරණා. දැන් මේ ඒකේ පොඩි ඉතිහාසයකට අපි ගියොත් 1960 ගණන් වල තමයි ඇත්තම චන්ද්‍රසේන දසනායක මහත්මයා ඔය පිරිසක් එකතු වෙලා තමයි ළමා නාට්‍ය ඉස්සලම ළමා නාට්‍ය තිබ්බේ නෑනේ ලංකාවේ. 60 දශකයේ තිබ්බේ. ඒ වෙනතෙක්ම තිබුණේ මේ වැඩිහිටියන්ගේ නරඹන නාට්‍ය 3 දර්ශනයක් හෝ 10 දර්ශනයක් වෙන ළමයිට බලන්න. එතකොට එහෙම තමයි ළමා නාට්‍ය කියන එකක් තිබුණා. නමුත් ඒ ආකෘතිය වැරදි බව තේරුම් අරන් 60 විතර කාලේ චන්ද්‍රසේන දසනායක මහත්මයා ප්‍රමුඛ වූ නාට්‍ය ශිල්පී. එතකොට අයිලින් සිරිවර්ධන අයිලින් සරච්චන්ද්‍ර මහත්මිය එතකොට එහෙම පිරිසක් මේ ළමා නාට්‍ය ඇති කිරීමේ ප්‍රවණතාවකට ඇති වෙනවා. එතකොට යුනෙස්කෝ ආයතනයේ මැදිහත් වෙලා ලංකාවට ජර්මන් ජාතිකයෙක් මම හිතන්නේ එතුමාවත් ඉන්නගෙන වැඩමුළුවක් කරනවා. මේ ලෑන් රන්වල සර්ටිෆිකේට් එකේ හිටියයි මම හිතන්නේ. එහෙම පිරිසක් වෙනවා. එතනදී තමයි සුමත සුබසිංහ මහත්මියත් මේ වැඩමුළුවට සමාජිකත්වයක් ගන්න. ඒතකොට ඊට පස්සේ එතුමිය තව චන්ද්‍රසේන දසනායක මහත්මයා හදන ටිකිරි මැණිකේ හරි පුංචි කෝච්චි කියලා නාට්‍යයක්. ඒක ජර්මන් නාට්‍ය පරිවර්තනයක්. ඒක තමයි ඉස්සෙල්ලාම ළමා නාට්‍ය වෙන්නේ ලංකාවේ. ඊට පස්සේ සුමත සුබසිංහ මහත්මයාට අවකාශය ලැබෙනවා විශේෂයෙන්ම
යුරෝපයේ සංචාරයක් කරා. ඕස්ට්‍රියාවෙන් රටවල් වලට රුසියාවෙන් රටවල් වලට සංචාරය කරලා එහි නාට්‍යෙත් එක්ක නාට්‍ය ශෛලී නරඹන නාට්‍යකරුත් එක්ක වැඩ කරන් එහෙම වෙලා තමයි 1980 ගණන් වල ලංකාවට ඇවිල්ලා පුංචි අපට දැන් තේරේ ළමා නාට්‍ය සහ තොප්පුලෙන් ළමා නාට්‍ය කියන නාට්‍ය දෙක හදන්නේ. ඒකේ කරපු දේ තමයි අර අපි කලින් සාකච්ඡා කරපු වගේ ළමයට නිදහස දුන්නා. ඒක ඇත්තම ඉස්කලේ ඉස්සෙල්ලාම මේ සාන්ත පවුල් බාලිකා විද්‍යාලය තමයි හිතන්නේ තොප්පි වෙලෙන්ද කරේ. එතුමි ගන්න කාලේ. එතකොට එතන හිටපු අර දඟකාර ළමයි පන්තියට එන්නේ නැති කියන දේ අහන්නේ නැති ඒ ළමයිව තමයි ගත්තේ මේ වැඩේට. මොකද සෝමුදා මිස්ටර්ගේ අධ්‍යාපන ක්‍රමය තමයි හැම ළමයාගේම ඒ Tamanට ආවේනික අනන්‍යතාවයට තමයි ඉඩ දුන්නේ. ඒක වෙන කෙනෙක් ගැන අනන්‍යතාවයක් පැටවෙන. ඔබ මං කියන දේ කරන්න ඕනේ කියලා කරේ නෑ. එක ලමයාගේ දක්ෂතාවය මොකද්ද? ඒ දක්ෂතාවට ඉඩ දුන්නා යන්න. ඒ ඉඩ දෙමින් ඒකට අවශ්‍ය පාරය මම් පෙත මාර්ග උපදේශකත්වය. ඒක තමයි අවශ්‍ය දේ. අද වෙන්නේ නෑ ඔක්කොම එක ළමයි එක තැනකට ගාල් කරලා එකක් පස්සේ දුවන්නේ. ඒක සාර්ථක නෑ. සාර්ථක වෙන්න අපි දැන් අත්විඳිනවනේ. ඉතින් මිස් කරේ ළමයි වෙගෙන්නට දැන් ඒ පන්ති වල දන් කරන ළමයිගෙන් මේ කතන්දරේ ඒ හරහා මේ වෙනසලහන් කරා. ඒකෙන් තමයි පුංචි දැන් තෙරේසා තොප්පිලන කියන ළමා නාට්‍ය 1981 නිර්මාණය වෙන්නේ. ඉතින් ඒකට සංගීතයෙන් දායකත්වය දුන්නා චූලසේනස. ඊටම රසල් සංගීතය තුමා නිර්මාණය කළා. ඒ අනික භාෂා ළමයින්ට ගෝචර වූ භාෂාවක් ගෙනා. හරි දැන් උදාහරණයක් හැටියට සෝන්තා සුබසිංහ මහත්මියගේ එක නාට්‍යයක් තමයි හිම කුමාරිය කියන්නේ. දෙන රූංගාලා බාල්දි ඕලින්ද ඇතුලේ බසබසගා දිය පිරනා ඇතුලේ එහෙම ලිඳපතුලේ කියලා. රීංගාලා දැන් ඔන්න ඉතින් උඩේ එන්නේ මේක අපුරු සෙල්ලමක් නේ. ඒක රූන් රීන් කියන වචන බසබසගාලා වතුර පිරන වචන. ඒ ඇත්තටම ඒවල සිදුවීමක් නේ පෙන්වන කරන චිත්‍ර රූපයෙන් ගොඩනගනවා. ඒතොර ලිඳාක වතුරක් ඇදලා නැති ළමයින්ට ලිඳාක් ගැන කියනවා මේ වැඩේ. එතකොට ඒක ඒ අධ්‍යාපනය තමයි දුන්නේ. මොකද මිස් කවදාකවත් මේ එකඟ නොවිච්ච දෙයක් තමයි මේ ළමයි නරක ළමයි ඉන්නවා කියන එක පිළිගන්නේ. ළමයි නරක හොඳ ළමයි නෑ ළමයි තමයි මේ ඉන්නේ. ඒ ළමයි නරක කරන සමාජය. ඒ දඟකාර ළමයි අවශ්‍යයි. දඟකාර අර මං කිව්වගේ අර නිර්පොබු සමාජයේ දරුවන්ට ඉඩ දුන්නා. අයින් වෙලා දඟ කරන මුංග පන්තිරේ ගන්නත් එපයි කියලා මේ කියපු දරුවන්ව තමයි ඒකේ මුල් තැනට දුන්නේ. එහෙම එක්කෙනෙක් තමයි මමත් ඇත්තෙන්ම කියනවා. ඒක අපිට ඉඩ දුන්නා. අපිට දුන්නා වැඩේ කරන්න. අපි දඟ කරන ළමයි. අපේ ශික්ෂණයක් තිබිච්ච නැති ළමයි. අපි දඟ කරන ළමයි. අපිට දුන්නා ඉඩ කරන්න. ඒ වැඩේ එතුමිය පැත්තකින් බලාගෙන මෙහෙම. ඉතින් ඒ අවිධිමත් අධ්‍යාපන ක්‍රමය ඊටාම සාර්ථක බව අපිට පැහැදිලි. මොකද කවදාකවත් හැම දෙයක් කිව්වොත් කරලා බලපන්. ඔබ කරලා පෙන්නපන්. ඒක අපි කරනවා. ඒක සමහරක් වරදින්න පුළුවන්. හැබැයි වැරද්ද තමයි අපේ අධ්‍යාපනය. දැන් උදාහරණයක් හැටියට මට පෞද්ගලික අත්දැකීමක් තිබුණා. එක මොහොතකදී මේ දුව පෙරපාසල් කාලේ මේ ඇයට කියලා තිබුණා මේ ඉරක් ඇඳලා ඒකට පරිප්පු වල ටික අලවන්න. දැන් බොහොම ලස්සනට කරලා තිබ්බා. හැබැයි මට තේරෙනවා මේක දරුවෙක්ට එහෙම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. කිසිම ඇදයක් උදයක් නැහැ. ඉතින් මම විමසනකොට මට තේරුණා ගියා ඒ ගුරුවරියක් තමයි කරලා තියෙන්නේ. ඇය වාඩි කරලා තමයි මං කිව්වා නෑ ඉතින් ඔයා කරා. ඒතොර එයා කරනකොට ඒක ඇදලා. හැබැයි ඇදවීම තමයි අධ්‍යාපනය. ළමෙක් වටනම තමයි දෙන්නේ මේක තුවාලයක් වුණා කියලා. නැත්තම් කොහොමද අපි ඒක දෙන්නේ?
ඒක නරකක් නෙමෙයි. අපි යුඑස්එන් එකට යන්න දෙන්න. ඒක තමයි අපි ඉන්නේ එතන. එයා බලා ගන්න තමයි අපි ඉන්නේ. හැබැයි අර ඇදවීම දෙන්න ඕන ළමයට. ඉරක් කෙලින් අදින්නේ කොහොමද කියලා දැනගන්න නම් ඉස්සර ඇදෙට දෙන්න ඕනේ. ඉර. අපි කෙලින් ඇදලා දීලා ඒක අඳින්න කිව්වොත් කවදාකවත් ළමයා ඇදට ඇරෙන අඳින දේ තේරෙන්නේ නැහැ යාට. ඉතින් අපිට ඕනේ හරීම දැන් අලුත් සංකල්පයක් ඇවිල්ලා තියෙනනේ මේ පර්ෆෙක්ට් මිනිස්සු නිකන් බොහොම 100% සර්ව විදියටම හරිය නිකන් අර සෙට් මෙනු ක්‍රමයේ මිනිස්සු ටිකක් හදන්න මම හිතන්නේ ඒක සාර්ථකයි. මොකද බුදුහාමුදුරුවෝත් ආවේ බුද්ධ ධර්මයේ තුලත් එහෙම දෙයක් තිබ්බේ නෑනේ. දෙවුන් නගච්ඡා වස්ලෝති නගච්ඡා වස්ලෝති බ්‍රහ්මන. කිසිම කෙනෙක් බ්‍රහ්මනේ හෝ වස්ලෝ වෙන්නේ නෑ. ඒකට තමයි ගෙනාවේ. මේ සමාජය තමයි දිනු කලේ. මේ සමාජයේ ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්නේ. ඒකෝද ඇඟිලි පහ එක වගේ නෙවෙයි නේද? කොහොමද අපි හැමෝම එක වගේ කොටසක් ඇති කරන්නේ? එහෙම කරන්න ඕන. ඒකෙන් ඇති ඵලය මොකක්ද? අපි හැමෝගෙම දක්ෂතා හඳුනාගෙන තමයි ඉතින් සෝමතසම මහත්මිය සහ ඒ නාට්‍ය කණ්ඩායම් කළේ ළමා නාට්‍ය වලින් කළේ ඒ රසඥතාවය දුන්නයි ළමයින්ට. ඒ ඔස්සේ ළමයිගේ නිර්මාණ දියුණු කළා. ළමයින්ට අද එතනින් ආපු කී දෙනෙක් ඉන්නවද මේ ශේෂ් චාන්දිස්වරත් රෝහිත කරුණාරත්න විශ්වජිත් මුණසේකර අදී කම්මන්නේ කී දෙනෙක් කී දෙනෙක් ඒ ශේෂයෙන් ආවා විවිධ ශේෂ නිර්මිතිසිගේ රංග ශිල්පීන් හැටියට ඉන්නවා ගුරුවරුන් හැටියට ඉන්නවා පිටපත් රචකයන් හැටියට ඉන්නවා නාම ජයසිංහ මේ හැමෝම විවිධ ඔස්සේ ආපු අය. ඒකට අවශ්‍ය පසුබිම හැද තමයි මේ ශෝතා සුබසිංහ මහත්මිය නිර්මාණය කරන්නේ. දැන් අපි ළමයින්ගේ සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් ගැන කතා කරන්නේ. ළමයින් කියලා කියනකොට අපිට නිරන්තරයෙන් මතක් වෙන්නේ නිල් පාට කොටකල් සමෙන්ද ඉස්කෝලේ යන ළමයි පිළිබඳව විතරමයි. අපි උසස් පෙළ ළමයි කපා හරිනවා. නමුත් ඔවුනුත් ළමයි. දැන් උසස් පෙළ විෂය ධාරාවන් හදාරනකොට අපි හිතමු සෞන්දර්ය විෂයන් හදාරන්නේ නැති කෙනෙක්. විද්‍යා විෂය ධාරා හදාරන දරුවෙක්. ඉතින් ඒ වගේ කෙනෙක්ට මානසික පීඩනය ගොඩක් වැඩි. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයකට යන්න ඕනි කියන කාරණේ හිතේ තියාගෙනම වැඩ කරන කට්ටිය. ඉතින් මේගොල්ලන්ට කොහොමද සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් තුලින් අස්වැසිල්ලක් ලබා ගන්න මේ අධ්‍යාපනයත් එක්කම? දැන් සෞන්දර්යය කියන විෂයම තේරෙනවනේ ඒකේ තියෙන්නේ මේ එක ළමයි කොට්ටාසෙට පමණක් නෙමෙයි. ඇත්තටම සෞන්දර්ය විෂයක් හැටියට හදාන ළමයින්ටත් ওই මානසික අසහනය දැන් තියෙනවා. ඔය ඒ ලෙවල් වලට. හරි. එතනත් ඒක ප්‍රශ්නේ මතුවලා තියෙනවා. නමුත් ඒක නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. සෞන්දර්යයෙන් කරන්නේ මිනිස්සෙක් ඇති කරන, අසවින්දනාත්මක මිනිහෙක් ඇති කරන, විචාරශීලී මිනිහෙක් ඇති කරන. දැන් අපි එක මොහොතක සාකච්ඡා කරනකොට ආපු කාරණාවක් තමයි මේ මොහොතේනකොට නාට්‍ය රංගකලාව අධාරණ උසස් පෙළ හා සාමාන්‍ය පෙළ ළමයි සාමාන්‍යයෙන් ලක්ෂයක් හෝ ලක්ෂ දෙකකට ආසමට නිශ්චිත වශයෙන් දත්තයන් සඳහන් නැහැ. හැබැයි සෑහෙන සැලකිලි ප්‍රමාණයක් අද නාට්‍ය රංගකලාව හදා. ඉතින් මේ ඔක්කොම නළුව වෙන්නේ නැහැ. මේ ඔක්කොම නාට්‍ය අධ්‍යක්ෂකවරු වෙන්නේ නැහැ. හැබැයි එක දෙයක් වෙනවා. මොකද්ද වෙන්නේ? හොඳ නාට්‍ය ප්‍රජාවක් බිහින. රසික ප්‍රජාවක්. ඒක වැදගත්. රසික ප්‍රජාවක් කියන එක තමයි අපිට වැදගත් වෙන්නේ. එතකොට විද්‍යාව කරන ළමයෙක් වෙන්න පුළුවන්. ගණිතය හදාන ළමයෙක් වෙන්න පුළුවන්. වෙනත් විෂයෙන් කම්පියුටර් සයන්ස් වෙන්න පුළුවන්. මාකටිං කියන දෙයක් වෙන්න ඕනම විෂයක් කරන කෙනෙක්ට සෞන්දර්ය විෂයෙන් තමයි විචාර බුද්ධිය ඇති වෙන්නේ. මේ දෙයක් කෙනෙක්ට sannivedanaya කරන්නේ කොහොමද? කෙනෙක් හඳුනාගන්නේ කොහොමද? ඒ කෙනාට තියෙන ප්‍රශ්න මොනවද? ඒ කෙනත් එක්ක අපි වැඩේ ගන්නෙ කොහොමද? මේ කාරණාවල් වලට පසුබිමක් හැදෙන්නේ සෞන්දර්ය විශ්ය. එහෙම නැතුව මේ අර විධාන දීමෙන් වැඩේ වෙන්නේ නැහැ. උගාක් අය හිතනවා විධාන දීමකින් කමාන්ඩින් වලින් කෑ ගහලා මේක කරන්න පුළුවන්. නෝ
අපිට තියෙන අත්දැකීමක් අපි කියන්නේ. අපි පහුගිය කාලවකවානුව තුළ එක්තරා ඇගුළුම් ශාස්ත්‍රයේ සහෝදර පාර්ශ්වයන් එක්ක ඒකේ නිරත පාර්ශ්වයන් සේවක ප්‍රජාවක් එක්ක අපි වැඩසටහනක් කරා. ඒකේ වැඩසටහනේ ඔය ප්‍රශ්න තමයි ආයේ. ඕන් අතර ගැටුම් ඇති වෙන. කොහොමද අපි ඒක? ඒ වැඩසටහන කරනකොට එතන හිටිය එක්තරා නිලධාරි තලයේ මහත්මයෙක් ඉන්නේ. ඒක මොහොතක කෙනෙක් කියලා කියනවා අපිට දැන් තියෙන අපි ළමයින්ට කෑ ගහන වැඩි. එහෙම කළා හරියන්නේ නැහැ නේද? දැන් ඒකම හොඳම කාරණාවක් නේ. මගේ අතින් යම්කිසි විදියක වැරද්දක් වෙනවා කියලා මට හැඟෙනවා නම් ඒක ඉතා හොඳ දෙයක්. ඒතකොට මට පුළුවන් මගේ ඒ ප්‍රශ්නයට උත්තරයක් හොයන්න. ඉස්සෙල්ලා අපි අනුන්ට ඇග්ල ලික් කරන්න ඉස්සෙල්ලා අපි අපිටම ඇග්ල ලික් නෑ සෞන්දර්යය තියෙන්නේ අන්න එතන. සෞන්දර්යය දෙන්නේ මේ ඉස්සෙල්ලා අපි හොයන්න. අපි කවුද? අපිට මොනවද ඕනේ? අම්මා කියපු නිසාවත් තාත්තා කියන නිසාවත් ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන ඉඳවත් තවත් කෙනෙක් නැන්දා මාමගේ පුතා අරම වෙච්ච නිසාවත් එහෙම අපිට වෙන්න බෑ. අපිට ඕන නම් අපිට වෙන්න ඕන දේ තමයි අපි කරන්නේ. දැන් අපි නරකම දේ තමයි අපේ සමාජයේ අපි හැමතිස්සෙම මේ සංසන්දනාත්මක දෙයක් කරනවා. අර බලපං අර මේ අල්ලපුදේ මාමගේ පුතා මේ අරගේ දුව දැන් මෙන්න මෙතන ඉන්නේ. ඇයි උඹට කරන්න බෑ? ඕක කියන සංසන්දනය. එහෙම කරන්න එපා. ඒක පින් සිද්ධ වෙයි කරන්න එපා. ඒ ළමයි තව ළමෙක්. Taman ළඟ ඉන්නේ තව ළමෙක්. එයාගේ අවස්ථාව වෙනවා. එයාගේ අවස්ථාවේ තමයි අපි බලන්නේ. එයාගේ අවස්ථාවේ තමයි අපි පසුබිම. සංසන්දනා කිරීමෙන් කවදාකවත් මේ ප්‍රශස්ත නැහැ. හොඳයි අපි මේ විදිහට කතා බහ අවසානයේටම ඇවිල්ලා ඉන්නේ. අවසාන වශයෙන්ම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි අපි කෙටියෙන් සඳහන් කරමු මේ පිළිබඳව. දැන් ඔබතුමා ක්‍රියාකාරීකයෙකු ලෙස කටයුතු කරන ශෛලී පදනම පිළිබඳව අපි යම් අවස්ථාවලදී කතා වුණා. ඒ පිළිබඳව කෙටියෙන් සඳහන් කරලා අපි වැඩසටහන නිමා කරමු. ඔව් අපි ඒක මම සමගින් සංජය ටියාගාජි සමහර පාංශන අජිස්සි බාන් කීප දෙනෙක් අපි එකතු වෙලා තමයි කරන්නේ. ඒකේ අපි හුඟාම කරන්නේ මේ දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනය කරන්න වැඩමුළු කරනවා. ඊට අමතරව අපි පාසල් වලට ගිහිල්ලා නායකත්ව වැඩමුළු වගේ දේවල් අපි ස්වේච්ඡාවෙන් අපි කරනවා අවස්ථාවක. ඊට අමතරව අපි තරුණ සහ ආයතනික වශයෙන් දැන් උදාහරණයක් හැටියට අපි දන්නා මේ ක්‍රීඩාව මූලික කරලා අපි කියන OBT ට්‍රේනින් කරනවානේ අවුට්බවුන්ඩ් මේ ට්‍රේනින් කියලා. ඒක හුඟක්ම කරන්නේ මේ ක්‍රීඩාව පදනම් කරන්නේ. නමුත් අපි කරනවා ඒකේ අනිත් පැත්ත නාට්‍ය රංකලා පදනම් කරන් තමයි අපි කරන්නේ. එතකොට අපි හුඟක්ම කරන වැඩසටහන් තමයි යම් ආයතන වලට ගිහිල්ලා ඒ ආයතනින් ප්‍රජාවගේ නැත්නම් ඒ රැකියාව වෘත්තිකයන්ගේ කුසලතාව වර්ධනය කරන්න මොනවද කරන්න ඕනේ? ඔවුන්ගේ ප්‍රසන්ටේෂන් ඔවුන්ගේ විශේෂයෙන්ම මානව කළමනාකරණය තුළ කොහොමද විසම්මුතියෙන් එක්ක වැඩ කරන්නේ? විවිධ අදහස් එක්ක වැඩ කිරීමේදී අපි කොහොමද එකතු කරන්නේ කියන එක. මොකද නාට්‍ය රංකලාව කියන විෂය මම කලින් කිව්වා වගේ තනියෙන් තියෙන විෂයක් නෙමෙයි. ඒක සහයෝගයෙන් වැඩ කරන්න ඕන විෂය. එතකොට ඒ සහයෝගය ගැනීමේදී විශාල විසීමක් අවශ්‍ය වෙන අනිත් කෙනාට. කාලය දැන් මට දෙයක් කරන්න පුළුවන් ඉක්මන් කාලේ තිබ්බ තව කෙනෙක්ට එහෙම කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපි බලන් ඉන්නවා. අන්න එවැනි වැඩසටහන් තමයි අපි හුඟක්ම කරන්නේ. අපි කරන්නේ විශේෂයෙන්ම දරුවන්ට අපි වෙනම කරන වැඩසටහන් කීපයක්. රසවින්දනය, ක්‍රියේටිව් ස්කිල් ඩෙවලොප් කරන්න ප්‍රසන්ටේෂන්. හැබැයි එකක්වත් අර විද්‍යුත් නාලිකාවල යන අර තරු සංකල්ප වලට නෙමෙයි අපි කරන්නේ. ඒකත් අපි කියන්නේ මොකද සමහරක් විට අපෙන් ඇවිල්ලා අර වැඩසටහනේ තරු වැඩසටහනට යවනවද? ඒක අපි කරන්නේ. ඒක කරන අය ඇති අපි වර්ගයක් අපිට අපි ඒක කරන්නේ. අපි කරන්නේ විශේෂයෙන්ම ළමයින්ගේ සහජ කුසලතාවයන් දියුණු කරමින් ඒගොල්ලන්ට නිර්මාණ කරන්න ඒගොල්ලන්ගේ නිර්මාණ වලට නායකත්වයක් දෙන්න ඒගොල්ලන් නිර්මාණ වලට මඟ පෙන්වන්න. දැන් අපි නිර්මාණ දෙකක් අපි කළා කුඩ හොරා සහ සිරිත් මල් දම සහ
හඳයා ගිය පාර. ඒ සියලුම දේවල් අපි කරේ ළමයිගේ මූලිකත්වයෙන්. ඒ ඔක්කොම වැඩසටහන් වල අපි වැඩ මුල් කරලා කාලයක් වැඩ කරලා මාස 6ක් 7ක් විතර වැඩ කරලා ඒ ළමයිගේ කුසලතාවයන් අනුව තමයි අපි නාට්‍ය හදන්නේ. දැන් හඳයා ගිය පාරේ රචනය කළේ ආචාර්ය තියදෝල් පොර්නාදු ආචාර්යතුමා විශ්වවිද්‍යාලයේ සංගීතික ලක්ෂ්මී විජේසේකර මහත්මයා අපේ ප්‍රවීණ සංගීතඥයෙක්. ඒක නාට්‍ය තමයි අපි කරන්නේ. අපි කලේ විවිධ පළාත් වෙච්ච ළමයි ගෙන්නලා මාස 6ක් අපි ඒගොල්ලෝ වැඩමුළු කරලා සින්දු ටිකක් ඒගොල්ලෝ පුහුණු වෙන්න අහන්න දීලා ඒ සින්දු ඒගොල්ලන්ට කොහොමද නිර්මාණය කරන්නේ? ඒ නිර්මාණය කරන දේ තමයි අපි අර නාට්‍යම අවස්ථාවට ගෙනන්නේ. ඉස්සෙල්ලම එන්නේ ඒගොල්ලෝ. මොකද ඒගොල්ලන්ගෙන් ආවම ඒක ඒගොල්ලන්ගේ දෙයක්. ළමයාගේ දෙයක්. ඉතින් අපි කරන්නේ ඒක අවශ්‍ය පසුබිම සහ මඟ පෙන්වීම සහ අර නිවැරදි කිරීම කරන එක තමයි අපි කරන්නේ. උගාම අර අවශ්‍ය කාලයට අපි දැන් සාමාන්‍යයෙන් වේදිකාවේ තිබෙන යම් මූලික සිද්ධාන්තයක් ටික. ඒ සිද්ධාන්තයන් වලට කොහොමද අපි මේක ගුරු කරන්න කියන එක තමයි අපි හොඳයි. අද දවසේ අපි කතා කරන්න යෙදුනේ සෞන්දර්ය තුලින් ළමා මනස දියුණු කරගන්නේ කෙසේද? කල යුත්තේ කෙසේද කියන මාතෘකාවට. ඉතින් අද දවසේ මේ පිළිබඳව අපිත් එක්ක කතා කරන්නට අපිත් එක්ක එකතු වුණා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ කතිකාචාර්ය පූජිත මෙල් මහතා. ඉතින් ඔබතුමාට අපගේ අනෙක් වාර ස්තුතිය සිදු කරනවා. ඉතින් ආය දවසක අපේ වැඩසටහනට එන්න කියලා ආරාධනා කරන ගමන් ඔබතුමාට සමුදෙනවා. ලබන සතියේත් හමු වෙන බලාපොරොත්තු වෙන අලුත් දේවල් ගැන ජීවිතේ හිතන්න, ජීවිතයේ අලුත් දේවල් දකින්න ඔබට ආරාධනා කරන ගමන් ඔබට ඒ දේවල් පිළිබඳව කියලා දෙන ගමන් ඔබේ ජීවිතේ ගෙත්තම් කරගන්නට අපි කියා දෙනවා මේ ජීවන කෙත්තම සුවදායි සතියක්.